ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරුසව සහ 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. ජර්මනිය ඇතුළු රටවල පැතිර යන තවත් කොරෝනා වෛරස ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන. ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටි 10 ඉක්මවයි. කොරෝනා එන්නත අනිද්දා මෙරටට එන්නතක් මෙරටදී නිෂ්පාදනය කිරීමටත් ප්‍රයත්නයක්. මෘතදේහ ආදාහනය අනිවාර්ය කිරීම මානව හිමිකම් උල්ලංඝනයක්. ජිනීවා මානව හිමිකම් කොමිසම කියයි. නැගෙනහිර පර්යන්තය ගැන වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක. කොවිඩ් මර්ධන එන්නත මේ මාස 28 වෙනිදා මෙරටට හිමිවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එන්නත ලැබුණු දිනට පසු දිනයේ සිටම එන්නත්කරණය සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රොනිකා ආයතනය එක්ව නිෂ්පාදනය කරන එන්නත මෙරටට ගෙන්වීම සඳහා මේ වන විට අනුමැතිය හිමි වී තිබෙනවා. ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදී අදාළ එන්නත නිෂ්පාදනය කරන්නේ කොවිෂීල්ඩ් නාමය යටතේයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත මෙරටට හිමි වෙනවා. විශ්වාසදායකව අපිට කියන්න පුළුවන් ඒ එන්නත බොහෝ දුරට 28 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතයි. මේ එන්නත් ලැබුණු වහාම එන්නත් ලාභීන්ට බෙදා හැරීමටත් අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා තියෙනවා. එම නිසා බොහෝ වෙලාවට මේ එන්නත් ලැබුණු දාට පසුදාම මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. කොවිඩ් එන්නත මෙරටට ලැබුණු පසු ඒවා නිසි ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීම සහ ගබඩා කිරීම පිළිබඳ පෙරහුරුවක්ද පසුගියදා පැවැත්වුණා. සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ හැකි මෙම එන්නත කොවිඩ් මර්ධනය සඳහා 90%ක ඵලදායීතාවක් පෙන්වා තිබෙනවා. මෙම එන්නත ලබා දුන් කිසිදු පුද්ගලයෙක් මේ වන විට ආසාත්මිකතා පෙන්වා නොමැති වීමද විශේෂත්වයක්. මේ වන විට ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොනිකා එන්නත භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීසෙල්ස් රාජ්‍යයන්ට ප්‍රධානයක් ලෙස ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොනිකා එන්නත මෙරටට ලැබුණු පසු ප්‍රමුඛතා වැඩසටහනකට අනුව ඉදිරි පෙළ සෞඛ්‍ය අංශයට සහ ආරක්ෂක අංශ සමාජිකයන්ට ලබා දීමට නියමිතයි. මේ පළවන වටේ මාත්‍රා ලක්ෂ 6ක් එනකොට හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම්. කොවිඩ් මර්ධනයේ ඉදිරි පෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනා ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය කණ්ඩායමත් එකතු කරගත්තම ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. නමුත් මේ දැන් නොමිලද මේක ලබා දෙන්නේ කොහොමද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙමෙන් වැඩි වෙනවනේ රෝගී ආශ්‍රය වෙනවා. එතුමන්ලා මේක විද ගන්න දැන් කලින්ම ඉස්සරහට එයිද? එහෙමයි ප්‍රමුඛතාවය ඇවිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියලා ඉස්සරහට අරගෙන හැබැයි 60ට වැඩි නම් වෙන සම්පූර්ණතා තියෙනවනේ අර ඒ ලයිස්ට්වට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ මොනොත් බහුතරයක් පාර්ලිමේන්තු එකේ 60ට වැඩි අය. එහෙම කොටසකුත් තියෙන අඩු අයත් ගොඩක්. ඉන්දියාවෙන් ලැබෙන මෙම එන්නතට අමතරව චීනයේ නිපද වූ සිනොවැක් එන්නත ප්‍රධානයක් ලෙස ලැබීමට නියමිත අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා මේ වන විට පැවැත්වෙනවා. මෙරට ජනගහනයෙන් 20%කට සරිලන එන්නත් ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොයක්ස් වැඩසටහන යටතේ ප්‍රධානයක් ලෙස ලැබීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ අවශ්‍ය වුවහොත් කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීමටද කටයුතු කරන බවයි. අපිට කෝවැක්ස් පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවා. ෆයිසර් එන්නත ලැබුණොත් අපිට ඒකත් ගබඩා කරන්න, ට්‍රාන්ස්පෝර්ට් කරන්න, ශීතදාමයේ රකිමින් ජනතාවට දෙන්න අවශ්‍ය කරන මූලික පහසුකම් ටික අපි සකස් කරලා තියෙනවා. ඒ අඩුපාඩු ටික සකස් කරන්න සූදානමක් තියෙනවා. The rest of the vaccines that will be brought down, is there a time frame for it? Yes. In fact, our state pharmacy corporation has already taken steps. He's taking steps to bring down 2 million doses and other vaccine. And then also there are so many efforts in the country to produce our own vaccines also. There are many proposals coming on our way, and therefore I think the future is not that bleak for Sri Lanka. මේ අතර මෙරටට හිමි වන කොවිඩ් එන්නත පිළිබඳව විවිධ පාර්ශව අදහස් පළ කළා.
එන්නත ගෙන්නුවට විතරක් මේක එකපාරටම අපිට රට තුල ව්‍යාප්ත කරන්න බැරි වේවි. මොකද එන්නත් ගබඩා කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එන්නත් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම එන්නත් ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මේක රටට අලුත් එන්නතක් නිසා ඒ අලුත් ක්‍රමවේදයන් වලට ගැළපෙන විදිහට අනුගත වෙන ආකාරයට මේක ක්‍රියාත්මක කළ යුතුයි. සෞඛ්‍ය සේවකයෝ විදිහට මේ එන්නත කොහෙද දෙන්නේ, කාටද දෙන්නේ, මොන වගේද මේ අය තෝරාගෙන තියෙන්නේ කියන වැඩසටහනක් තාම අපි දැකලා නැහැ. ඒ වගේම අපි අවධානයෙන් ඉන්නවා මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය කියනවා වගේම සර්වසාධාරණව සිද්ධ වෙනවද කියලා. COVID-19 වසංගතයේ මේ තියෙන බෝවීමේ වර්ධන වේගය බැලුවා. සෞඛ්‍ය පොකුරු හැදෙනවා, අධ්‍යාපන දරුවන්ගේ පොකුරු හැදෙනවා, පාසල්වල ඊළඟ ගාමන්ටල පොකුරු හැදෙනවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ ලක්ෂ 6ක් වගේ ප්‍රමාණයක් ගෙනල්ලා මාත්‍රා ඊළඟට ලක්ෂ 3කට මේක දීලා ලක්ෂ 286ක් දෙන්න ඕන එක සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයට ප්‍රමුඛතාවය දීලා ඊළඟට වැඩිහිටියට ප්‍රමුඛතාවය දීලා මෙහෙම දීලා COVID-19 මර්ධනය කරන්න හැකියාවක් නැහැ කියන කාරණේ අපිට කියන්න වෙනවා. කොවිඩ් වෛරසයේ තවත් විකෘති වූ ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම සඳහන් කළේ අදාළ වෛරස් ප්‍රභේදය පැතිරීම අතින් ප්‍රබල තත්වයක පවතින බවයි. මේ අතර ලබන 28 වනදා සිට පෙබරවාරි 1 වනදා දක්වා වන කාලය ඇතුළත බස්නාහිර පළාතෙන් පිටවන සියලු පුද්ගලයන්ට කොවිඩ් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා. දවසේ පුවත. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ප්‍රථම වරට මෙරටින් හඳුනාගත් බවට සෞඛ්‍ය අංශ තහවුරු කළේ පසුගිය 13 වෙනිදායි. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එම වෛරසය ආසාදනය වී තිබුණා. අදාළ වෛරස් ප්‍රභේදය තහවුරු කරගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනය කොවිඩ් වෛරසයේ තවත් නව විකෘති ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. එංගලන්තයේත් එහෙම නැත්නම් දකුණු අප්‍රිකාවේ පැතිරිලා යන වේරියන්ට්ස් දෙකම පහුගිය සති දෙකේ කරපු සීක්වන්ස් වලින් හමුුනේ නැහැ. හැබැයි අලුත් විශේෂ වූ ලීනේජ් එකක් හම්බෙලා තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් දැනට වාර්තා වෙලා තියෙන්නේ එංගලන්තයේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනි කියන රටවල. ඉතින් මේ ලීනේජ් එක ටිකක් වැදගත් එකක්. හේතුව තමයි ඒ වෛරස් එකටත් මනින් පැතිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් වලින් ඒක අහුවෙන්නේ නැතුව ඉවේඩ් වෙනවා කියලා කියනවා. එහෙම තත්ත්වයක් මේ මියුටේෂන් එකේ තියෙන්න පුළුවන්. ඒවා ප්‍රභේදය ලංකාවට විදේශයකින් පැමිණි පුද්ගලයෙක් හරහා තමයි හම්බෙච්ච ජෛව නිදර්ශක සාම්පලයකින් තමයි අපිට වාර්තා වුනේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරා මේ සම්බන්ධයෙන් වැඩිපුර පරිසම් වෙන්න කියලා. ඒ අනුව ඒ ක්‍රියාත්මක කළ සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග අරගෙන ඒගොල්ලන්ව නිරෝධානය කරලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව වැඩි බියක් ඇති කරගන්න යුතු නැහැ. මොකද හේතුව තාමත් මේ වැක්සින් ඉමුනිටි එකට මේ ජෙනටික් මියුටේෂන් එකත් කිසිම බලපෑමක් නැත කියන එක තමයි දැනට වාර්තා වෙලා තියෙන සියලුම වාර්තා තියෙන්නේ. COVID-19 ආසාදිතයින් 369 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59536ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 709 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුව සංඛ්‍යාව සටහන් වන්නේ 51046ක් ලෙසයි. COVID-19 ආසාදිතයින් 737 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 227ක්. ඉන් 124 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 දෙනෙකු වාර්තා වී තිබුණා. ඉන් 37 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයෙන්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 96ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 68ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 59ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 47ක් ලෙසද ආසාදිතයින් වාර්තා වුණා. මේ අතර නව කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් ඇත්තේ දරණීකල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්, බේරුවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක් සහ වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුවාවර නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමග එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගියා. දම්පේ සකුල්දාරි කොට්ටාසේ කොවිඩ් සඳහා ආරක්ෂක උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාවකින් අපට ආසාදිත 34 දෙනෙක් PCR පරීක්ෂණය තහවුරු කරන්න තියෙනවා. දැන් මේ අවස්ථාවේදී සියලු දෙනාම නිරෝධයන් මධ්‍යස්ථාන කරා අපි යොමු කරමින් පවතිනවා. මේ අතර කොවිඩ් ආසාදිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මේ වන විටත් පේරාදෙණිය කිරිබත් කුමරු ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැඳී සිටිනවා. නිවෙස් නිරෝධායනයේ සිටින මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ව මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන නොගිය බවයි.
මට වගේම ඉරපේ හැම ජනතාවටම ඉක්මනින් මේ පහසුකම් ලැබෙන්න ඕන යම් පරිපාලන කටයුතු වලදී මේට වඩා වේගවත් විය යුතු බවයි මම කියන්නේ. උදාහරණයක් විදිහට දැන් සාම්පල් එක දවසක යවලා ඒ සාම්පල් ගන්න අයගේ නාමලයිස් කෝ සමාලක් තව සතියකින් පස්සේ යවනකොට ආයපහු ප්‍රතිඵල දෙන්න යනකොට තව ප්‍රමාදයක් ඇති වෙනවා. මේව පරිපාලන ඇතුළේම ප්‍රමාදයක්. ඒසොත් මම ඊටම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මම මේ බලාගෙන ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක මම ගෙනියනකම්. වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ඔහුගේ පවුලේ සමාජිකයන් කාර්ය මණ්ඩලයේ පිරිස සහ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද මන්ත්‍රීවරයාගේ නිවසේ ස්ව නිරෝධායනය වෙමින් සිටිනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. PCR report එක ලැබෙන්න කොච්චර කාලයක් ගන්නවද? දවසක් ගියා ඊට පස්සේ පැය 14 වුණා 12ක් වුණා දැන් පැය 7ක් 8ක් ඇතුළත දෙන්න පුළුවන් කියන තැන. ඔබතුමාගේ හිතවතා වසන්ත යාපා බණ්ඩාර. එතුමා ගියා කඩු ගණ්ඩායම මූලික රෝහලට දවස් 8කට කලින් මේ ටෙස්ට් එක කරගන්න. ප්‍රතිඵලය ආවේ දවස් 8කට පස්සේ COVID පොසිටිව් කියලා. දෙවෙනි එක කරන නෙගටිව්. දැන් ඇමති කෙනෙකුට മന്ത്രി කෙනෙකුට ඔය වගේ තත්ත්වයක් න සාමාන්‍ය ජනතාවට කොහොමද? ඒක ස්ථානය අනුරසන. ඒක ඒ සම්බන්ධව එසේනම් මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. PCR පරීක්ෂණයක් සිද්ධ කරොත් ඒ පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු කොහෙවත් යන්න එපා. එහෙම තමයි සෞඛ්‍ය අංශ නිර්දේශකයන් සෞඛ්‍ය අමාත්‍යවරියත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරලා ඊට පස්සේ මීටින්ස් වලට ගිහිල්ලා තිබුණා. එවැනි අතපසුවීම් එවැනි දේවල් නොසිදු වෙන කියන ලෝකේ කොහෙවත් නැහැ. කෙල ගාපු මිනිස්සු හිටියා. ඒ වගේම මේ හැදිච්ච මිනිස්සු ගඟෙන් එහා පැත්තට පීනලා ගියා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක දේශපාලකයන්ට පමණක් ලඝු කිරීම ඉතාමත්ම සාබාධ්‍යයි සහ ඉතාමත්ම පක්ෂග්‍රාහී. මේ අතර ගාල්ල කළුබෙල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වුණා. මාතර පිටපැත්තර දෑරංගල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 12 දෙනෙක් සහ එහි සේවකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් දරුවන් කිහිප දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අදත් තහවුරු වී තිබෙනවා. බදුල්ල ප්‍රදේශයේ පාසල් දෙකක දරුවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට වෛරසය ආසාදනය වීමෙන් පසු සිදු කළ පරීක්ෂණවලදී බදුල්ල සතුස පරිශ්‍රයේ පවත්වාගෙන යන මත්ස්‍ය අලෙවිසැලේ මුදල් අයකමිවරයාටද වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මේ අතර කොටපල ප්‍රදේශයෙන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන්ති දෙනෙකුම පල්ලේගම් ප්‍රදේශයේ එකම පවුලක සමාජිකයින්. ඒ අතර සිටින දරුවන් දෙදෙනෙක් දෙනියාය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් බවටයි හඳුනාගෙන ඇත්තේ. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය නවමැදගම් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග අද පෙරවරුවේ පාසල වසා දැමීමට කලාප අධ්‍යාපන බලධාරීන් තීරණය කළා. මැදගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ඒකේ පොසිටිව් වෙනවා. ආශ්‍රිතයන් ටික හොයාගන්න වැඩ කටයුතු ටික දැන් කරගෙන යනවා. එතකන් తాවකාලිකව පාසල අද දින වසා තියෙනවා. ඊට පස්සේ ආශ්‍රිතයන් සොයා ගැනීමෙන් පසු නැවත පාසල විවෘත කිරීමට කටයුතු කරනවා. ඒ අසර දින පාතික විද්‍යාලයක් මේ වෙනකොට తాවකාලිකව වහලා තියෙනවා. ඒක ඉක්මනින් ඒකත් විවෘත කරලා දෙනවා. අම්බලන්ගොඩ පණියන්දුව ගොඩහේන පොල්වත්ත කරමිනිය හා බටතුව යන ග්‍රාම සේවා වසම්වලින් කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වුණා. මෙම පිරිස අතර බටපල ප්‍රදේශයේ පාසලක සිසුවෙක්ද සිටින අතර එම පාසලේ ළමුණු 20 දෙනෙක් සහ ගුරුවරයෙකු ස්ව නිරෝධායනයට ලක් කර තිබෙනවා. දරණේගල ප්‍රදේශයේ පාසලක 11 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. බලපිටිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් සඳහා සිදු කළ PCR පරීක්ෂණ වලින් එම පුද්ගලයාගේ බිරිඳට සහ පෙර පාසල් වයසේ පසුවන දියණියට වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා. එම දියණිය අධ්‍යාපනය ලබන පෙර පාසලේ දරුවන් 9 දෙනෙකු හා පාලිකාවන් 2 දෙනෙකු සවන් නිරෝධායනයට යොමු කරනවා. ආසාදිත දැරියගේ මව උරගස් මංහන්දිය ප්‍රදේශයේ පාසලක ගුරුවරියක්. ඒ හේතුවෙන් අදාළ පාසලේ 2, 3 හා 4 යන ශ්‍රේණිවල ළමුන් 18 දෙනෙකු හා ගුරුවරුන් 9 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ස්වන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ හේතුවෙන් එහි සේවය කරන සියලු දෙනාට යලි දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ආසාදිත නිලධාරිනියගේ පුත්‍රයාට මීට පෙර වෛරසය ආසාදනය වූ බවට තහවුරු අතර ඔහු හැටන් ප්‍රදේශයේ පාසලක 9 වන වසරේ ඉගෙනුම ලබන දරුවෙක්. මේ අතර කොවිඩ් ආසාදිත පාසල් බස් රථ රියදුරන් දෙදෙනෙක් හඳුනාගත් බව පොලිසිය පවසනවා. පසුගිය දින කිහිපය තුළ පොදු ප්‍රවාහන සේවාවල ඒ වගේම පාසල් බස් රථවල රියදුරන් කොන්දොස්තරවරුන් සහායකින් 1000ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට බස්නාහිර පළාත තුළ යොමු කර තිබෙනවා. එයින් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මීට අමතරව බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන සියලුම වාහන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා.
මේ අතර ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් 10 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම කාර්යාල පරිශ්‍රය తాවකාලිකව වසා දැමුණා. එම කාර්යාලයේ තවත් නිලධාරීන් 100 දෙනෙකු පමණ සදහා සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිතයි. මේ අතර ත්‍රිකුණාමලය ආන්දන් කුලම් ප්‍රදේශයට ඊයේ දහවල් බැලුන් කිහිපයක් පාවී පෙමිණ තිබූ අතර ප්‍රදේශවාසීන් චෝදනා කර ඇත්තේ ඒවායේ කොවිඩ් වෛරසය ඇතුළත්ද යන්න පරීක්ෂා කළ යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ඒවා පරීක්ෂා කර එහි ගැටලු සහගත තත්ත්වයක් නොමැති බව තහවුරු කර තිබෙනවා. දන්ත වෛද්‍යවරයෙකුට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහර දීම සම්බන්ධයෙන් රජයේ දන්ත වෛද්‍යධාරීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇදවමින් අදහස් පළ කළා. කොවිඩ් මර්ධනය සඳහා වන තියෙන ලෝකේ පිළිගත් සිද්ධාන්ත උල්ලංඝනය කරමින් මතුවෙච්ච මේ වගේ පුද්ගලයෝ අද වෙනකොට පත් වෙලා තියෙන්නේ මැර කණ්ඩායම් පිරිවරාගත්ත ප්‍රාදේශීය මැරවරුන්ගේ හැටියට තමයි අද වෙනකොට හැසිරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. දැන් ඔය කියන වෙද මහත්තයා කියන පුද්ගලයාම කියන විදිහට 40 ලක්ෂයකට 45 ලක්ෂයකට පැණි බෙදලා තියෙනවා. අපි හිතමු ලක්ෂ 5ක් නොමිල දුන්නා කියලා 2500 ගානේ 40 ලක්ෂයකට වික්කොත් කීයක් වෙනවද? මේ දැවැන්ත මුදල් මංකොල්ලයක් මේ තියෙන්නේ. ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 10ක්ම වා ගියා. ඒ ගෙවුණු දිනේදී ලොව පුරා නව ආසාදිතයන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. මේ අතර COVID-19 වෛරසයේ විකෘති වූ ප්‍රභේදයන් මර්ධනය සඳහා ඇමරිකාවේ මොඩර්නා එන්නතට හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කරනවා. ලොව සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමරිකාව මේ වන විට COVID-19 වෛරසයේ ප්‍රබලතම බලපෑම එල්ල ඇති රට බවට පත් වෙත්තේ. එරටින් COVID ආසාදිතයන් කෝටි 2කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබීම හේතුවෙන් ලක්ෂ 5කට ආසන්න පුද්ගල මරණ සංඛ්‍යාවක්ද මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වනවා. මේ වන විට COVID-19 වෛරසයේ විකෘති වූ ප්‍රභේදයන් 5ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්눔 කරන්නේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් B117 ලෙස නම් කෙරුණු විකෘති ප්‍රභේදයයි. අමරිකානු රෝගපාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරුවඟ වන්නේ මෙම ප්‍රභේදයේ එරට තුළ මාරාන්තික මුහුණුවරක් ගනු ඇති බවයි. එළඹෙන මාසය වන විට අමරිකානුවන් ලක්ෂයක් ඉක්මවා මිය යාමේ දැඩි අවධානමත්ද පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා. කොවිඩ් මර්ධනය සඳහා ලොව පළමුවරට 95% ඵලදායීතාවක් පෙන් වූ මොඩර්නා එන්නතට මෙම නව විකෘති ප්‍රභේදයන් මර්ධනය කිරීමේ හැකියාව පවතින බවයි එම එන්නත් නිෂ්පාදන සමාගම ඊයේ සෛනික වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 වෛරසයට ගොදුරු වූ අවස්ථාවේදී ඔහුට ප්‍රතිකාර කිරීමට භාවිත කළ ඖෂධය ආනයනයට ජර්මනිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ඖෂධ මාත්‍රා ලක්ෂ 2ක් මේ වන විට ජර්මනිය ඇනවුම් කර තිබෙන අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා ඩොලර් මිලියන 486ක මුදලක් ජර්මනිය වැය කර ඇති බවයි. කොවිඩ් මර්ධනය සඳහා එන්නතක් වෙනුවට ඖෂධයක් භාවිත කරන ලොව පළමු රට වන්නේ ජර්මනියයි. කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය එකම විසඳුම ලෙසට තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කරනවා. එහි විශේෂඥ කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ කොවිඩ් දේහ අනිවාර්යෙන් ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය දිගින් දිගටම ක්‍රියාත්මක නොවිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් විශේෂඥ කණ්ඩායමක් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ COVID-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ අනිවාර්යෙන් ආදාහනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ සිටින සුළු ජනකොටස් වලට බලපෑමක් ඇතිවනවා සේම ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි. එසේම ආදාහනය කිරීම එකම විසඳුම ලෙස පිළිගැනීම මානව හිමිකම් උල්ලංඝනයක් බවද එම විශේෂඥයින්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන්නේ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානියාගේ නිර්දේශ මත කොවිඩ් දේහ ආදාහනය කිරීම සඳහා තීරණය කර ඇත්තේ දේහ බොහොම දානය මගින් භූගත ජලය හරහා වසංගතය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පෙන්වා දෙමින් බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය යලි යලිත් පෙන්වා දී ඇත්තේ දේහ ආදාහනය වසංගතය පාලනය කිරීමට හේතුවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයයි එම විශේෂඥයින් අවධාරණය කරනවා. ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෑතකදී නිකුත් කළ නිවේදනයක් මගින්ද ඒ බව පෙන්වා දී ඇති බවයි. වසංගතය හමුවේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වුවද එමගින් මියගිය තැනැත්තාගේ ගරුත්වයට හානියක් නොවිය යුතු සේම ඥාතීන්ගේ ඇදහිම් වලටද හානියක් නොවිය යුතු බව මානව හිමිකම් කොමිසමේ විශේෂඥයින් පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් අවධාරණය කරන්නේ බලහත්කාරයෙන් සිදු කරන කොවිඩ් දේහ ආදාහනය ශ්‍රී ලංකා රජය වහා නතර කළ යුතු සේම නිවැරදි නොවන ආකාරයෙන් සිදු කරන ලද ආදාහනයන් වෙනුවෙන් කිසියම් සහනදායී ක්‍රියාමාර්ගයක් ගැනීමටද කටයුතු කළ යුතු බවයි. මේ අතර COVID-19 ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව මුස්ලිම් වාමාංශික පෙරමුණ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. ඉන් අනතුරුව විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක්ද බාර දුන්නා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය
මෙරට මාධ්‍යවේදීන් සමග අද පැවැත් වූ සංවාදයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. But I think the science in this case is quite clear. ආදාහනය අනිවාර්ය කිරීමත් සමග උද්ගත වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි ආණ්ඩුව සමග කතා කළා. අපි හිතනවා මේක විසඳ ගන්න පුළුවන් කාරණයක් කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඒහා සම්බන්ධ තවත් ආයතන මෙහි විද්‍යාත්මක භාවය පැහැදිලි කරලා තියෙනවා. අපේ ස්ථාවරය නම් අන්‍යාගමිකයන්ගේ සම්ප්‍රදායන් වලට බලපෑම් ඇති නොවන ආකාරයට වගේම ඔවුන්ගේ අයිතීන් වලට ගරු කරමින් කොවිඩ් ආසාදිතයන්ගේ මෘතදේහ සම්බන්ධ අවසන් කටයුතු සිදු කළ යුතුයි. මෙහිදී තානාපතිනිය මෙරට මානව හිමිකම් කඩවීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. I'm sure the new administration will have some policy changes. නව පරිපාලනයේ වෙනස්කම් තිබුණත් අපි අනුගමනය කරන මූලික ප්‍රතිපත්ති තියෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් වගේ කාරණා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. ඒව ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට අපි ඒව අගය කරනවා. බයිඩන් පාලනයත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මානව හිමිකම් පිළිබඳ සොයා බලනවා. ඒ ප්‍රතිපත්තිවල වෙනසක් වෙන්නේ නැහැ. මානව හිමිකම් කැඩුවාදයි සොයා බැලීමට පසුගියදා පත් කරපු කොමිසම අපි පිළිගන්නවා. මෙම කොමිසම විවෘත සහ විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක විය යුතු බවයි අපේ ස්ථාවරය. ඒ වගේම අපි බලනවා පසුගිය කාලය තුළ විවිධ කොමිෂන් සභා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ නොකිරීම සම්බන්ධයෙන්. කොමිසමක් පත් කළ පමණින් කිසිවක් සිදු වෙන්නේ නැහැ. සංහිඳියාව සඳහා පසුගිය කාලය තුළ යම් යම් ධනාත්මක පියවරයන් වලට එළඹෙන්නට තිබුණා. නමුත් දැන් ඒවා මගහැරුණු අවස්ථා හැටියටයි සලකන්න වෙන්නේ. ශ්‍රී ලංකාව කිසිසේත් සිටිය යුතු නැහැ මේ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කරන ස්වාබැලීම් පීඩාවට පත් කිරීමක් හෝ සෛරීත්වයට හානි කිරීමක් විදිහට. මේ ගැන අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමක් විදිහටයි. එහෙම නැතිව ඒව ක්‍රියාත්මක කළේ නැහැ කියලා දඬුවම් දෙන්න නෙවෙයි. අපි ලංකාව පහත් කරලා සලකනවා වගේ කාරණා සත්‍යෙන් තොරයි. අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා සියලු පාර්ශවයන්ගේ අයිතීන් සුරකින රටක් ස්ථාපිත කරන්නයි. මේ අතර කොවිඩ් දේහ ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට බලය ඇත්තේ අදාළ රටේ සෞඛ්‍ය බලධාරීන්ට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්කල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. ජාතීන්ගේ සංවිධානයේ කණ්ඩායම් හතරක් එහෙම නැත්නම් පුද්ගලයන් හතර දෙනෙක් සම්බන්ධව සඳහන් තින්දී සඳහන වැරදි. මොකද හේතුව ලංකාව ගැන කතා කරනකොට චීන එක ප්‍රාන්තයක් තියෙන ප්‍රාන්තයට මම ගිහිල්ලා තියෙන. ඒ ප්‍රාන්තේ 100%ක්ම මුස්ලිම් වරුන්. ඒ ප්‍රාන්තයේ ජනගහනය අපේ මුළු රටේම ජනගහනයට වඩා වැඩි. ඒ නිසා ඒක අර ඇඟිල්ල දික් කළ ජාතිවාදීව කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ අර්ථයෙන් ගත්තාම දෙවැනි කරුණ තමයි ඒ සම්බන්ධව මේ වෙනකොට වෛද්‍යාංශ වලින් දීලා තියෙන උපදෙස්. අපේ බොහොම පැහැදිලිව ගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයේ තියෙන ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. සෞඛ්‍ය අංශ වලින් යම් කිසි විදිහක ඒ ඉන්න බලධාරීන් විසින් දෙන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නේ. ඒ නිසා අද අපිට වගකීම ගන්න පුළුවන් යන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විසින් මේ අදාළ බලධාරීන් විසින් අපිට දෙන තීන්දුව අනුවයි අපිට තීන්දුව ගන්න සිද්ධ වෙන්නේ. අපිට හිතුවක්කාර ලෙස තීන්දුව ගන්න හැකියාවක් නැහැ. එක්සත් ජාතීන්ගේ ජගත් මානව හිමිකම් කවුන්සිලේ ඒ ප්‍රකාශය කරත් රජය තවමත් ඉන්නේ කොවිඩ් මෘතදේහ ආදාහනය කරනවා කියන ප්‍රතිපත්තිය කියන එක නේද ඔබතුමා කියන්නේ? නෑ, මම හිතන්නේ මානව හිමිකම් කොමිසමට වෛද්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධව තියෙන දැනුම ගැන අපේ ප්‍රශ්නයක් තිබෙනවනේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි WHO එකෙන් කියලා තියෙනවා මේ කරුණු මේ දෙකම කරන්නට පුළුවන්. නමුත් අවසානයේ වුන් කියලා තියෙනවා ඒක කන්ට්‍රි ස්පෙસિෆික්. ඒ නැත්නම් රටකට අනන්‍යතාවය ඒක ඉදිරි කරනවායි කියලා. ඒ අනුව ඒක තමයි මේ අතෝරිටි එක නැත්නම් බලධාරියා. ඒ අනුව ලංකාවේ අපේ බලධාරී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ. අමතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධ රජයේ නිල ස්ථාවරයෙන් මොකද මේ වාර්තාව සම්බන්ධ? මේ වාර්තාව පිළිගැනීම නොපිළිගැනීමේ අයිතිය අපිට තිබෙනවනේ. ඒ අයිතිය රජයක් ඇටියට ස්වර්ණී රටක් ඇටියට අපි හැමෝටම තියෙනවා. ඒ නිසා ඔහුගේ ඇයගේ ඒ ප්‍රකාශය කෙසේ වෙතත් ඒ ප්‍රකාශය අපි කියනවා සම්බන්ධ වෙන්න ඕනේ අපේ ව්‍යවස්ථානුකූල පසුබිමත් රටක ස්වාරිත්වය රැකෙන ආකාරයටත් කටයුතු කරන්නට. ඒකට අපි බැඳී සිටිනවා රටේ ජනතාවගේ ස්වාරිත්වය රකින්නට. ඒ ස්වාරිත්වය තුළ තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. මේ අතර එහිදී අමාත්‍යවරයා වැවිලි ක්ෂේත්‍රයේ සේවකයන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. වැවිලි ක්ෂේත්‍රය තුළ සේවකයන්ගේ අවම වැටුප් ප්‍රශ්න සම්බන්ධව දිගින් දිගට මත ගණනාවක් ඉදිරිපත් වෙලා තිබ්බා. ඔවුන්ගේ රුපියල් 10 ඉල්ලීම මම හිතන්නේ අවුරුදු ගණනාවක් ඔහුගේ කාල පරිච්ඡේදය තුළම ක්‍රියාත්මක කරන්නට නොහැකි වුණා. මේ මොහොත වෙනකොට යම් යම් ප්‍රශ්න මතුවලා තියෙනවා. හාම්පොතුන් සහ සේවකයන් අතර තිබෙන ගිවිසුම සම්බන්ධව ප්‍රශ්න මතුවලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා ඒ සියලු ප්‍රශ්න දිහා
අවධාරණයෙන් ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් කටයුතු කරන අතරතුර 10 දීමනාව කෙසේවත් වෙනස් කරන්නේ නැහැයි කියන මතයේ ඉන්නේ. යම් කිසි විදිහකින් හාම්පුතුන්ගේ ප්‍රශ්නයක් මතුවොත් පරිපාලක මණ්ඩලය හරහා හෝ රුපියල් 10 දීමනාව දීමට කටයුතු කරනවා. ඒ වගේම ගිවිසුමේ ඉල්ලීම් දෙකක් තිබෙනවා. හාම්පුතුන් ඉල්ලනවා එහෙම ගිවිසුමකට එනවා නම් එහි වළංගු කාලය අවුරුදු 4ක් කිරීමටත් වෘත්තීය සමිතියෙන් ඉල්ලනවා ඒ වළංගු කාලය අවුරුදු 2කට සීමා කරන්නටත්. ඒ නිසා මේ ප්‍රශ්න සියල්ල සමස්තයක් හැටියට අරගෙන මූලික ප්‍රතිපත්තියක් වන අවම වැටුප රුපියල් 1000 විය යුතුයි කියන තැන රජය සිටිනවා. එවැනි වැඩපිළිවෙලකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. වත්මන් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් දැඩි වේදනාවකින් පසුවන බව දේශීය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. හිරු ටීවී සලකුණ වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ දේශපාලන පරිගැනීම් සම්බන්ධව වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද සෑහීමකට පත් නොවන බවයි. යහපාලන ආණ්ඩුව කාලේ ඔය රණවිරුවන් සිරගත කරලා තියෙනකොට දේශපාලන පරිගැනීම් වලට ලක් වෙලා ඉන්න නිලධාරීන් එහෙම බලන්න මාසයකට 2-3 වතාවක් විතර වැඩම කළා නේද බන්ධනාගාරයට? බොහෝ විට ගියා. ඔව්. දැන් එහෙම බලන්න අය නැද්ද? බලන්න අය ඉන්නවා. පසුගිය යහපාලන රජයට නිරපරාධිත කට්ටිය හිටියා. දැන් අපි ගත්තොත් බුද්ධ්‍යංශයේ ඉහළම නිලධාරියත් ඒකේ හිටියා. මම බන්ධනාගාරයට ගිය හැම අවස්ථාවකම හැමෝම දිහා බැලුවා. හැමෝටම පිරිත් නූලක් බැන්දා. දුමින්ද සිල්ව මහත්තයාටත් ඒ හැම වරකදීම මං ආශිර්වාද කළා ආවා. කතා කළා. මට පොඩි වේදනාවකුත් තිබුණා. ඔහුව මේ සිරපාරයට පත් වෙලා තින්නේ අපරාධි කියලා. ඔහු මේ වරද කළා කියලා අදත් මං විශ්වාස කරන්නේ නැහැ. මේ දේවල් ගැන ජනතාව ඉදිරියේ පොරොන්දු දුන්නා පාලන බලයට එන්නට කලින්. නමුත් ආවට පස්සේ මේ දේවල් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ඔබ වහන්සේ සෑහීමකට පත් වෙනවද? නෑ කොහෙත්ම නෑ. බලයට එන්න කලින් අර කරනවා මේක කර. ආවට පස්සේ වචනයක්වත් කතාවක් නැත්තම් ඔබ වහන්සේලා කතා කරන්න අවශ්‍යයිනේ. මම එක දෙයක් කියන්නම් මේ අලුත් කඩේ හරහා කිසියම් ආගමික බලවේගයක් දුවනවා. ආගමික කණ්ඩායමක්. ඒක දැන් බරපතල තත්ත්වයකට රට ඇතුලේ තියෙනවා. ඒක දේශීය වශයෙන් දෙම නැත්නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණය ඇමරිකන් මිෂන් එකක්. දැන් මේ දවස්වල හොඳට හොයන්න පුළුවන් ක්‍රිකට් ටීම් එක දිහා බැලුවා. සමහර නඩු තීන්දුව වලටත් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය බලපෑවා කියලාද? බලපෑවා. මොන වගේ නඩු තීන්දුව වලටද? දැන් අපි ගත්තොත් මේ දුමින්ද සිල්ව මහත්මයාගේ නඩුවෙත් පොඩි තත්ත්වයක් තියෙනවා. දුමින්ද සිල්ව නඩුව සම්බන්ධනොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට ඔහු බලපෑමකට හසු වුණා. මම දන්නවා ඔහු මේ වරදට නම් ඔහු නිවැරදි කියලා. මේ පාරේ ටයිප්‍රයිටර් එකෙන් අලුත් කඩේ ටයිප් කරන මිනිස්සෙක් වුණත් වෙන මේක වැරදි වැඩක් කියලා කියන මතමක් තියෙනවා. ඒතර කවුද ඔහුව සිරගත කරන්න මේ පිටපස්සේ ඉන්නේ? ඇත්තම කියන්නම් මේක බෝනගේන් ප්‍රශ්නයක්. මේ බෝනගේන් කියන ආගමත් එක්ක. ඒක වටා විවිධ කණ්ඩායම් ගොඩ නැගිලා තියෙනවා මේ පක්ෂ දෙකේම. දුමින්ද සිල්වා මේ දෙයට පැටලවීම සිංහල බෞද්ධ දේශපාලන නැගී සිටීම වළක්වන්නට ගත තවත් ක්‍රියාමාර්ගයක්. ඔව් මම කොළඹ නගරේ ඉන්න කෙනෙක්නේ. ඔහු දේශපාලන ශාස්ත්‍රයේ හිටියනම් ඔහු තමයි කොළඹ පළවෙනියා. ඒක ඔප්පු කරපු අවස්ථාවක් තිබුණා නේද? අවස්ථාවක් තිබුණා. අනිත් එක හරියට දුප්පත් මිනිස්සුන්ට උදව් කළා. විශේෂයෙන් කලාකරුවන්ට රාශියක් උදව් කළා තියෙනවා. ඒ තරඟකාරීත්වය නිසා එය අභියෝගයක් වන නිසා ඒකට අර මං කිව්ව බලවේගෙත් එක්ක දේශපාලන කොටසොත් මිශ්‍ර වෙලා ඔහුව තමන්ට අභියෝගයක් වෙන නිසා ඔහුව තලා පෙළන්න කටයුතු කරනවා. දේශපාලන ශාස්ත්‍රයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් අභියෝගයක්. මේ රජයට යුතුයකමක් තියෙන ඒ වගේ චරිත නිදොස් කර තියලා දැන්ටම නඩු බැලුවාමත් පේනවා. ඔහු තබාගෙන සිටීම ගැන මං උනත් කම්පා වෙනවා තව. ඔබ වහන්සේ මෙහෙම හිතන්නකෝ දැන් මේ ප්‍රසිද්ධ චරිතවලට මෙහෙමනම් ගමේ අහිංසක මිනිසුන්ට කොච්චර වැරදි අනිවාර්යයෙන්. ඉතින් මේ ක්‍රමය හදන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් හදන්න ඕනේ. අපි හිතුවේ දැන් නීති මොනතරම් සම්මත කළත් වැඩක් නැහැ. රට ඇතුලේ නීති ස්ථාපිත වෙන්නේ නැත්තම්. අපේ ගෞරවනීය අපවත්ව දාලා මාදුළුවයි සෝවිත හාමුදුරුවෝ නායකත්වයක් ගත්තා. දේශපාලන පරිවර්තනයකට යහපාලනය කියන අයගෙන එන්නට. ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරුවන නායකත්වයක් ගත්තා 2019 නැවත පෙරලියක් ඇති කරන්න. සෝවිත හාමුදුරුවෝ හිටියේ ලොකු කලකිරීමෙන්. උන්වහන්සේ අපවත් වෙන අවස්ථාවේ විතර බරපතල කලකිරීමෙන්. මා විශ්වාස කරනවා ඔබ වහන්සේත් ඉන්නේ ඊටත් වඩා ලොකු කලකිරීමකයි කියලා. බොහෝ දුරට හරිය දැඩි වේදනාවක කිව්වොත් තවත් හොඳයි. වේදනාව මුසු වෙච්ච කලකිරීමක් එහෙමද?